විසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් චරිතාපදානය. මුව පොව්වන්ගෙන් ගැවසුන බරණැස ඉසිපතන මිගදාය බවුන් වඩන පස්වග ශ්‍රමණයන්ට විවේක සෙනසුනක් වුණා. ආයුෂ්මතුනේ, අර මේ පැත්තට වඩින්නේ සිද්ධාර්ථ ගෞතම ශ්‍රමණයන් වහන්සේ නේද? ඔව්, උන්වහන්සේ තමයි. අත්තකිල මතාන යෝගේ අත්හැරියා. දැන් අපිව හොයනවා. පිළිගන්න ඕනේ නෑ. උසස් කුලයක හින්දා ආසනයක් දෙමු. නිවන් මඟ වරද්දගෙන ආයෙත් මෙහෙට එනවා අපිව හොයාගෙන. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත ලංවෙත්ම කතිකා කරගත් පරිදි ගෞරව නොකර සිටීමට බැරි වුණා. එක් අයෙකු ගොස් පාත්‍රය පිළිගත්තා. එක් අයෙකු පවන් සලන්නට වුණා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ මෙසේ සිතන්නට වුණා. උන්වහන්සේ තුළ මින් පෙර නොදුටු ආශ්චර්යයක් තියෙනවා වගේ. උන්වහන්සේ ඒ අනුත්තර වූ විමුක්තිය අවබෝධ කරගෙනවත්ද? ඒ සොඳුරු වනල හැපේ ගස්සෙවනේ වැඩ සිටි අප තථාගතයන් වහන්සේ පස්වග ශ්‍රමණයන් සමග කතාබස් කරන්නට වුණා. ආයුෂ්මතුනි, ඔබ මේ ඉසිපතන මිගදායට පැමිණියේයි? සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආයුෂ්මතුනි කියා ආමන්ත්‍රණය කිරීම සුදුසු නැහැ. මට අමෘතය ලැබුණා. මාය අද්දුටුවා. මා විසින් ඔබ සියල්ලන්ට අවබෝධය පිණිස දහම් දෙසන්නම්. ආයුෂ්මතුන් වසර 6ක් දුෂ්කර ක්‍රියා කළ බව අපි හොඳින්ම දන්නවා. නමුත් ජීවිතාවබෝධය කරා යන්න ඔබට බැරි වුණා. අත්තකිලමතානුයෝගය අත්හැර නිසායි අපි ඔබ හැරගියේ. ඔබේ සම්බුද්ධත්වයේ විශ්වාස කළ හැකිද? මීට කලින් කිසි දිනක මා අනුත්තර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියා ඔබට පැවසුවද? නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ කිසිදාක අපට එසේ පවසා නැහැ. තථාගතයන් වහන්සේගේ මුවින් ඒ අමාතුර විවර වී කියා. පින්වත් මහණනි, පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකක් තිබෙනවා. කාමයන් කෙරෙහි අධික ආශාවෙන් ඊට ගිජු වී කාම සුකල්ලිකානු යෝගයේ යෙදී වාසය කිරීමත්, ශරීරයට අධික දුක් දෙන අත්තකිලමතානු යෝගයත් ඒ අන්ත දෙකයි. ඇසළ සඳ පෑයූ ඒ සොඳුරු රාත්‍රියේ ඒ උතුම් ධර්මය ශ්‍රවණය කළේ පස්වග ශ්‍රමණයන් පමණක් නොවේ. අනන්ත සක්වල දෙව්බඹුන්ගේ සිත් සතන් තුළින්ද ඒ අනුත්තර වූ දහම්සක කරකැවී ගියා. පින්වත් මහණෙනි, ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණයට පත්වීම දුකක්. එවැගේම ප්‍රියයන්ගෙන් වෙන්වීමත්, අප්‍රියයන් හා එක්වන්නට සිදුවීමත්, කැමති දේ නොලැබීමත් දුකක්. කෙටියෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයෝම දුකක්. පින්වත් මහණෙනි, දුක හටගන්නේ තණ්හාව නිසායි. ඒ තණ්හාව ඉතුරු නැතිව දුරු කිරීමෙනුයි නිවනට පත්වන්නේ. ඒ දුක නිවන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එයින් දහම් මැස ලැබෙනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ශ්‍රවණය කළ කොණ්ඩඤ්ඤයන් වහන්සේ හේතුඵල ධර්මයන් වැටහි සෝතාපන්න ඵලයට පත් වුණා. පින්වත් කොණ්ඩඤ්ඤ, ඔබ ධර්මය අවබෝධ කළා. ඒකාන්තයෙන්ම අවබෝධ කළා. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශාසනයේ මට පැවිදි උපසම්පදාව ලබා දෙනසේක්වා. පින්වත් භික්ෂුව මෙහි එන්න. මෙය මනාකොට දේශනා කළ ධර්මයක්. මේ උතුම් බඹසරෙහි හැසිර සියලු කෙලෙස් දුරු කර දමන්න. භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී පිළිවෙලින් වප්ප, බද්ධය, මහානාම, අස්සජී යන ශ්‍රමණයන් වහන්සේලාද සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා.
භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිදි උපසම්පදාව ලබාගත්තා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අනාත්ම ලක්ඛණ සූත්‍රය දේශනා කළා. පින්වත් මහණෙනි, මේ රූපය අනාත්ම දෙයක්. වේදනාවත් ආත්මයකින් තොර දෙයක්. සංඥාවත් අනාත්මයි. සංස්කාරද අනාත්මයි. විඤ්ඤාණයත් ආත්මයකින් තොර දෙයක්. මේ පංච උපාදානස්කන්ධය ආත්මයක් වුණා නම් මෙසේ වේවා මෙසේ නොවේවා කියා ලබන්නට පුළුවන් විය යුතුයි. නමුත් මාගේ පංච උපාදානස්කන්ධය මෙසේ වේවා මෙසේ නොවේවා කියා ලබන්නට බැහැ. ඒ නිසයි ආබාධය පිණිස පවතින්නේ. පින්වත් මහණෙනි, මේ පංච උපාදානස්කන්ධය මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියා දියුණු කළ ප්‍රඥාවෙන් දැකිය යුතුයි. ඒ අනාත්ම ලක්ඛණ සූත්‍රය ශ්‍රවණය කළ පස්වක භික්ෂූන් වහන්සේලාගේ සිත් සතන් සියලු කෙලෙසුන්ගෙන් මිදී ගියා. බරණැස් නුවර සිටුවරයාගේ යස නම් තරුණ කුලපුත්‍රයාට සුන්දර මාලිගා 3ක් තිබුණා. ඔහුගේ සැපේ පිණිස හැම පහසුකමක්ම එහි තිබුණා. සුරූපී අන්තපුර කාන්තාවන් නෘත්‍යාකාරයේ වැටී සිටින අයුරු ඔහු දුටුවා. ඔවුන්ගේ ගෙරවිලි විකාර දැක කුමාරයා මෙසේ සිතන්නට වුණා. අයියෝ, මේ කාමයන් කොතරම් ලාමකයිද, වෙහෙස කරයිද. අස්වැසිලි නැති ස්වභාවයක්මයි පවතින්නේ. සිතේ නොසන්සුන් බව වැඩි කරවනවා. සිටු මැදුරු තුනේ සැප සම්පත් නොඅඩුව තියෙනවා. නෘත්‍යාංගනාවන් දැසිදස්සන් මාව කොතරම් සතුටු කරන්න උත්සාහ කරනවද. මේ සිටු මැදුරුවල මං කොයිතරම් නම් සැප සම්පත් විඳලා තියෙනවද. ඒත් කිසිම හරයක් නෑ. මොකද්ද මේ සැප විඳින එකේ අවසානය? මීට වඩා ජීවිතේ නිදහසක් නැත්ද? මීට වැඩිය හොඳයි මම නිදහසක් සොයාගෙන යනවා. මේ ජීවිතේ කරදර ගොඩක්. මේ ජීවිතේ හරිම වදයක්. පින්වත් යස, මේ ජීවිතයෙහි නම් කිසිම වදයක් නැහැ. කිසිම කරදරයක් නැති ජීවිතයක් මෙහි තියෙන්නේ. යස, මෙහි එන්න. ඔය කරදර කම්කටොළු සහිත ජීවිතයෙන් අත්මිදෙන්න. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කතාවත් සාමුක්කංසික දේශනාවත් වදාලා. පින්වත් යස, දානය කියන්නේ අත්හැරීමටයි. එය සිතෙහි ඇති මසුරුකම නැමැති අකුසලය ප්‍රහාණය කිරීමට හේතු වෙනවා. සීලයෙන් කය වචනය සංවර කරනවා. ජීවිතයේ පසුතැවීම නැති වෙනවා. යහපත් ජීවිත ගත කරන අය සුගතිය උපදිනවා. මේ කාමයන්ගේ බොහෝ ආදීනවයි තිබෙන්නේ. පින්වත් යස, සත්වයා කිලිටිවන්නේ කෙලෙස් හා එක්වීමෙනුයි. කෙලෙසුන්ගෙන් නික්මුණු කෙනා සංසිඳී යනවා. ඔහු තමයි සත්‍ය අවබෝධය ලබන්නේ. ඔහුත් දහම් මෙස ලබාගත්තා. සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ අතර යසකුල පුත්‍රයා සෙවීම පිණිස සතර දිශාවටම දූතයන් යවා ඉසිපතන මිගතාය දෙසට සිටුතුමා ඇතුළු පිරිස ඇවිද ගියා. මේ තියෙන්නේ මගේ පුතාගේ මිරිවැටි සඟලනේ. පුතා ළඟම ඇති, මං ගිහලා යව හොයාගෙන එන්න ඕනේ. යසකුල පුත්‍රයා සොයාගෙනයි මේ පැමිණෙන්නේ. ඔහුව දුටුවොත් විශාල යහපතක් නැති වෙන්නට පුළුවන්. සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙනු දුටු උන්වහන්සේ ඉර්ධි ප්‍රාතිහාර්යකින් යසකුල පුත්‍රයා නොපෙනෙන්නට සැලැස්සුවා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ, මගේ පුතාගේ නම යස. ඔබ වහන්සේ හෝ දුටුවාද ස්වාමීනි?
පින්වත් සිටුතුමනි, එසේනම් මේ ස්ථානයේ වාඩි වෙන්න. ඔබට මෙහිදීම දැකගත හැකි වේවි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ සිටුතුමා දහම්මැස උපදවා ගත්තා. එම ධර්මයම ශ්‍රවණය කළ යසකුල පුත්‍රයා උතුම් අරහත්වයට පත් වුණා. අහෝ භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දරයි. අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ. දෙවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස මා පිළිගන්නාසේක්වා. මාහට කරුණු සියල්ලම අවබෝධ වුණා. පින්වත් යස, ඔබේ මෑණියන් හඬමින් වැළපෙමින් ඔබෙනතුරු මග බලන් ඉන්නවා පුතණුවනි. ඔබේ මෑණියන්ට ජීවිතය ලබා දෙන්න. පින්වත් සිටුතුමනි, යස තවදුරටත් කාමභෝගී ජීවිතයට ඇලෙන කෙනෙක් නෙවේ. යස මේ චතුරාර්ය සත්‍යය පරිපූර්ණව අවබෝධ කොට අරහත්වයට පත් වුණා. යස, ඔබ අද මේ උදාකරගත්තේ උතුම් වූ ලාභයක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අද දානය සඳහා යසකුල පුත්‍රයා සමග මාගේ සිටුමාලිගයට වැඩම කරන සේක්වා. සිටුතුමා ඉවත්වගේ පසු යසකුල පුත්‍රයා ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ යස මහරහතන් වහන්සේත් සමග සිටුමාලිගයට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අසා යස මහරහතන් වහන්සේගේ මවත් ගිහි කල බිරිඳත් සෝතාපන්න ඵලයට පත් වුණා. මේ ගෞතම බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසිකාවන් බවට පත් වුණා. විමල, සුබාහු, පුන්නචි, ගවම්පති, ඔබ සියලු දෙනා ගිහි කල මගේ මිත්‍රයින්. මම දැන් භාග්‍යවතුන් වහන්සේගේ හද මඩලෙහි උපන් පින්වත් ශ්‍රාවකයෙක්. මම කාම හුල උතුරා දැමූ කෙනෙක්. දැන් ඇයි ඔබලා මාව සොයාගෙන මෙහිට ආවේ? ඔබ වහන්සේ පැවිදි වුණා කියලා අපිට දැනගන්න ලැබුණා. ඔබ වහන්සේ නිවැරදි මඟ තෝරගත්ත කියලා අපිට හොඳටම විශ්වාසයි. හොඳයි එහෙනම්. මම ඔබලාව මාගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත ගෙන යන්නම්. ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මහත් වූ අනුකම්පාවෙන් ඔබලා වෙත දේශනා කරාවේ. අපි උන්වහන්සේ බැහැදකිමු. පින්වත් ශ්‍රාවකයනි, අකුසලයත් අකුසල මූලයත් ඔබ හොඳින් හඳුනාගත යුතු වනවා. එසේම කුසලයක් කුසල මූලයත් හඳුනාගත යුතු වනවා. ජරා මරණවලට හේතුව ඔබ අවබෝධ කරගන්න. දුක පිණිස හේතුඵල දහම සකස් වන ආකාරය වටහා ගන්න. ජරා මරණවලින් නිදහස්වීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න. ඔහු සීල සමාධි ප්‍රඥා වඩමින් මේ දුකින් නිදහස් වෙනවා. 50ක් වූ මාගේ ගිහි කල මිත්‍රයිනි, මම ගිහිගෙයින් නික්මී උතුම් වූ පැවිදි ජීවිතයට ඇතුල් වුණා. මේ සංසාරෙන් නිදහස් වන්නට ඔබත් අප්‍රමාදී වන්න. ඒ බව දැනගෙනයි ඔබ වහන්සේව හොයාගෙන ආවේ. අපිත් ඒ උතුම් වූ පැවිදි දිවියට ඇතුල් වෙන්න කැමති. හොඳයි. එහෙමනම් අපි භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්නට යමු. ඒ උතුම් බඹසර ජීවිතේ ඔබත් හැසිරෙන්න. පින්වත් ශ්‍රාවකයනි, ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන ඉතා දීර්ඝ එකක්. මේ ජීවිතය ඉතා දුක් සහිත එකක්. තරුණකම වයසට යාමෙන් අවසන් වනවා. නිරෝගිකම ලෙඩවීමෙන් අවසන් වනවා. ජීවිතය අවසන් වන්නේ මරණයෙන්. මේ සියලු දුක්වලට හේතුවන තණ්හාව නැති කර දැමිය යුතුයි. මේ අමා මහ නිවන අවබෝධ කරගන්න ඔබේ සිත මෙහෙයවන්න.
ඒ සඳහා වීර්ය කරන්න. සීල සමාධි ප්‍රඥා තුළින් කෙලෙස් පැමි සිඳ තමන්න. එවිට සියලු දෙනාට ඒ සදාකාලික වූ විමුක්තිසුවේ ලැබිය හැකි. සසර දුකින් ඔබට අත්මිදිය හැකි. කාමය නම් වූ මඩගොහුරුවේ ගිලී සිටින අවිද්‍යාව නම් මන්දකාරයෙන් වැසී කිය සිත් ඇති සත්වයින්ට සදාකාලයටම නිදහස් විය හැක්කේ මේ උතුම් නිවන් මඟ අනුගමනය කිරීමෙන් පමණයි. භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් වදාලා. පින්වත් මහණෙනි, බොහෝ ජනයාගේ හිතසුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස චාරිකාවේ වඩින්න. දෙදෙනෙක් එකමග නොයන්න. මුල මැද අග පිරිසිදු උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න. ඒ උතුම් රාතන් වහන්සේලා ගම් නියම්ගම් සිසාරා සදහම් සංදේශය පතුරුවනු පිණිස චාරිකාවේ වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේද උරුවෙල් දනව්ව කරා වැඩම කළා. එදා සුන්දර දවසක් බද්ධවක්කිය කුමාරවරු ජලක්‍රීඩා කරනු පිණිස වනාන්තරයේ විලකට ගියා. යාළුවනේ, අපිට හරිම ලැජ්ජාවක් වුණේ. අපි ඒ ගැණු ළමයා විශ්වාස කළා. පොකුණට නාන්න ගිය වෙලාවේ ආභරණත් තරම් පැනගත්තනේ. අනේ මන් දන්නේ. මම නම් හිතන්නේ අපි කොච්චර වෙහෙස මහන්සි වෙලා හෙව්වත් ඔය නැතිවෙච්ච ආභරණ ටික ආපහු ලැබෙයි කියලා. එහෙම කොහොමද කරන්නේ? මම ඒ කෙල්ලව හොයාගෙන දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙනවා. අර බලන්න අර ගහයට ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා. ස්වාමීනි, ඔබ වහන්සේ මෙතන වැඩ ඉන්නකොට ගෑනු ළමයෙක් මේ පැත්තෙන් දුවනවා එහෙම දැක්කද? ඒ කෙල්ල පැනලා ගියේ අපේ ආභරණ ඔක්කොම හොරකම් කරගෙනයි ස්වාමීනි. අපි හැම තැනකම හෙව්වා. ඒත් හොයාගන්න බැරි වුණා. කුමාරවරුනේ, ගැහැණු ළමයෙක් ගැන හොයන එකද හොඳ, නැත්තම් තමන් ගැන හොයන එකද හොඳ? ස්වාමීනි, තමන් ගැන හොයන එක තමයි වඩා හොඳ. කුමාරවරුනේ, කාමයන්ගේ යම් සැපතක් තිබෙනවා. නමුත් මේ කාමයන් දැවිලි සහිතයි, අස්වැසිලි රහිතයි. කාමයන්ගේ ආශ්වාදයට වඩා ආදීනව වැඩි. ප්‍රඥාවන්තයා කාමයන්ගේ යථා ස්වභාවය නුවණින් විමසනවා. එවිට කාමයන් කෙරෙහි අවබෝධයෙන්ම කලකිරෙනවා. මෙසේ කාමයන් කෙරෙහි ඇති ඇල්ම දුරු කරගෙන කාමයන්ගෙන් නිදහස් වෙනවා. පින්වත් මහණෙනි, ඔබත් මේ ධර්මය අවබෝධ කළා. දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස සදහම් චාරිකාවේ වඩින්න. දෙනමක් එකමග වඩින්න එපා. ප්‍රඥාවන්ත මිනිසුන්ට මේ ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුන් පිරිහී යාවි. ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන්න. උරුවේල ජනපදයේ නේරංජරා නදී තෙර උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තිදෙනා ආශ්‍රමයන් 3ක වාසය කළා. ශ්‍රමණය, මේ සවස්යාමේ අපගේ ආශ්‍රමයට පැමිණියේ කුමකටද? පින්වත් උරුවේල කාශ්‍යප, කරදරයක් නැතිනම් මට නවාතැන් දිය හැකිද? අපි ගිනි පුදන ජටිලයින්. මේ ශ්‍රමණයා අපි වගේ ගිනි පුදන කෙනෙක් නොවේ. කුමටද මම නවාතැන් දෙන්නේ? ශ්‍රමණය,
මටනං කරදරයක් නැහැ. නමුත් මේ අවස්ථාවේ නවාතැන්දිය නොහැකි. ඔබ වෙනම තැනක් සොයාගන්න. හැබැයි නවාතැනක් සොයාගන්න ඔබට බොහෝ දුර යන්න වෙයි. මොකද මේ නේරංජරා ඉවුරු පෙදෙසයිති අපේ සහෝදරයන් තිදෙනාට මේ උරුවේලා ජනපදයේ ඇති ආශ්‍රමය අයිති මට මගේ ශ්‍රාවකයන් 500යි. මම තමයි වැඩිමාල් සහෝදරයා. ගංනිවුරේ ඊළඟ කොටසේ ඉන්නේ මගේ අනිත් සහෝදරයා. ඔහුට ශ්‍රාවකයෝ 300ක් ඉන්නවා. ඔහුගේ නම නදී කාශ්‍යප. පහළම කොටසේ ඉන්නේ මගේ බාලම සහෝදරයා ගයා කාශ්‍යප. ඔහුට සිටිනවා ශ්‍රාවකයන් 200ක්. ඒ කිසිම තැනක ඉඩක් නෑ. හැබැයි එකම තැනක් ඉතුරු වෙලා තියෙනවා. ඉතුරු වෙලා තියෙනවා කියපු තැන කොහෙද තියෙන්නේ කියනවාද? ගිනිහල්ගේ. මට එතන නවාතැන් ගන්න ඉඩ දෙන්න. වැඩි පහසුකම් නැති වුණාට කමක් නැහැ. ඔබට ඉන්න පුළුවන් නම් මට ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් ඇත්තේ නෑ. හැබැයි මම එක දෙයක් කියන්නම ඕන. ඒක ඇතුලේ ඉන්නවා දරුණු නාගරාජයෙක්. ඒ නාගරාජයාගෙන් ඔබේ ජීවිතයට නිසකවම අනතුරක් වෙන්න පුළුවන්. ඔය නාගයා ඉර්ධි බල තියෙන නාගයෙක්. කිසිම කෙනෙකුට ඌව මෙල්ල කරන්න අමාරුයි. පින්වත් උරුවේල කාශ්‍යප. ඒ නාගයාගෙන් මට අනතුරක් වෙන්නේ නැහැ. මට නවාතැන් ගන්න ඉඩ දෙන්න. එහෙමනම් ශ්‍රමණය ඔබෙහි නවාතැන් ගන්න. මගේ කිසිම කැමැත්තක් නෑ. ගිනිහල්ගේ තුළ වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ දුටු නාගරාජයා කිපී ගිනිතැල් පිට කරන්නට වුණා. භාග්‍යවතුන් වහන්සේ ඉර්ධි බලයෙන් එය මැඩ පැවැත්තුවා. නාගරාජයා ඒකාන්තයෙන්ම ශ්‍රමණ ගෞතමයන්ට අනතුරක් කළ බව විශ්වාසයි. නාගයාව දමනය කළ භාග්‍යවතුන් වහන්සේ ඌ පාත්‍රය තුළට තමා ගත්තා. මේ ශ්‍රමණයා ඒකාන්ත වශයෙන්ම ඉර්ධි සම්පන්න කෙනෙක්. හැබැයි ඉතින් මං වගේ අරහත් කෙනෙක් නම් නෙවෙයි. මොකක්ද ඒක පාරට ආලෝකයක් විහිදෙන්නේ? හරියට උන්වහන්සේ බෑ දකින්න දෙවි දේවතාවන් වඩිනවා වගේනේ. මොහු නම් මහා අනුභව සම්පන්න කෙනෙක්. හැබැයි මං වගේ රහත් වෙලා නෑ. දිනක් මහා වැස්සකින් ගංගාව පිටාර ගැලුවා. වරුසාවට ගංගාව පිටාර ගල්ලනවා. මහා ශ්‍රමණයා ගං වතුරට ගාගෙන ගියාද දන්නෙත් නෑ. ඉක්මන් කර පදවන්න.
අන්න ගුරුතුමනි. අර බලන්න. මාශ්‍රමණයට ජලපාරට අසුන වී ඇවිද යන්නත් පුළුවන්. මාහිර් දෙමතෙක් ඒත් මං වගේ රහත් වෙලා නෑ. දැන් මම මොහුව සංවේගයට පත් කළ යුතුයි. මෙතරම් මිර්ති ප්‍රාතිහාර්යන් පෙන්වද්දිත් තමන් නරහත් කියල මුලා වෙලා ඉන්නේ. උරුවේල කාශ්‍යප ඔබ අරහත් නොවෙයි. ඒ මගට පැමිණි කෙනෙකුත් නොවෙයි. අරහත් මගට පැමිණෙන යම් ප්‍රතිපදාවක් වේද ඒවත් ඔබ දන්නේ නැහැ. ඔබ අරහත් නොවීම අරහත් කියා මිත්‍යා දෘෂ්ටියකයි තදින්ම බැසගෙන සිටින්නේ. ඔබගේ ශ්‍රාවකයනුත් නොමගයවලා ඔබ නිසා ඔවුනුත් අනතුරේ වැටිලයි සිටින්නේ. ඔබ වහන්සේ මගේ මානය දුරු කළා. අද පටන් මම ඔබ වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. මට අවසර දෙනසේක්වා. ඔබ 500ක් ජටිලයන්ගේ ආචාර්යවරයා. ඔබේ අනුගාමිකයන් ගැන සිතා මේ තීරණය මුලින්ම ඔවුන්ට දැන්වීමයි සුදුසු වන්නේ. මේ ජටාසා වස්ත්‍ර අයිති ගංගිස්මත්තේ සිටින මගේ සහෝදරයින්ට උරුවෙලට සහ නදීට කුමක් හෝ කරදරයක් වී ඇති හැඩයි. මා දැන්ම යා යුතුයි. උරුවෙල නදී ගයා කාශ්‍යප අප දෙදෙනා සසර දුකින් එතර වන මගට ප්‍රවිෂ්ට වුණා. අප මෙතෙක් කල් සිටියේ මිත්‍යා මතවාද ගොඩක. ඔබත් ඔබේ ශ්‍රාවකයන් සමග ගෞතම බුදුසසුනේ පිහිට ලබාගන්න. පින්වත් මහණෙනි මේ සියල්ල ගිනිගන්නවා. ඇස කන නාසය දිව ශරීරය මනස ගිනිගන්නවා. එලෙස අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතනත් ගිනිගන්නවා. ඒ ආයතනවලට අනුරූපව විඤ්ඥානයත් ගිනිගන්නවා. ස්පර්ශයත් ගිනිගන්නවා. සැප දුක් උපේක්ෂා නම් වූ වේදනාවත් ගිනිගන්නවා. ගිනිගන්නේ කුමකින්ද? රාගකින්නෙන් දේශකින්නෙන් මෝහකින්නෙන් ගිනිගන්නවා. ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝක වැලපීම් දුක් දුම්නස් වලින් ගිනිගන්නවා. පින්වත් මහණෙනි මේ අයුරින් යථාර්ථය දකිනා නුවණැති ශ්‍රාවකයා මේ සියල්ල කෙරෙහි අවබෝධයෙන් කලකිරෙනවා. අවබෝධයෙන් කලකිරීමෙන් නොඇලෙනවා. නොඇලීමෙන් නිදහස් වෙනවා. එවිට නිදහස් වූවේ මේ ඥානය පහළ වෙනවා. ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. මතුවට කළ යුත්තක් නැතැයි දැනගන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු දහසක් මහරහතන් වහන්සේලා දුටු දුටුවන්ගේ නෙත්සිත් සනසමින් රජගහනුවර බලා වැඩම කළා. බිම්බිසාර මහරජතුමාටත් ඒ බව ආරංචි වුණා. භාග්‍යවතුන් වහන්සේ දැන් මාගේ දේශයට වැඩම කරනවා. කුමාර අවදියේ සිට මට ප්‍රාර්ථනා පහක් තිබුණා. තරුණ කාලයේම
මගද රජු ලෙස කිරුළු පළඳින එක මගේ එක පැතුමක්. මාගේ රාජ්‍යයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩමවා ගැනීම මගේ දෙවන පැතුමයි. එවිට භාග්‍යවතුන් වහන්සේ ළඟින් නැසුරු කරන්න ලැබේවායි දෙවනුවම ප්‍රාර්ථනා කළා. හතරවෙනි ප්‍රාර්ථනා වුණේ ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා කියලයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න ලැබේවායි කියලා මා පස්වෙනුව ප්‍රාර්ථනා කළා. මගේ සියලුම ප්‍රාර්ථනාවන් දැන් ඉටු වෙන්නයි යන්නේ. පින්වත් රජතුමනේ, මේ සසර ස්වභාවය සිහි කළ යුතුයි. මේ දුක් සහිත සසර සැරිසැරීමට අකමැති විය යුතුයි. එම නිසා සිත කය වචනය සංවර කරගෙන තමාටත් අන් අයටත් යාපත පිණිස ක්‍රියා කළ යුතු වනවා. භාග්‍යවතුන් වහන්ස, මා මෙතෙක්කල් බලාපොරොත්තු වූ සියලු ප්‍රාර්ථනාවන් අද සඵල වුණා. මම තිසරණය කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවටත් ආර්යකාන්ත ශීලයටත් පැමිණියා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ආර්ය මහා සංඝරත්නය සමග හෙට දවසේ දානයට මගේ මාලිගයට වඩින සේක්වා. භාග්‍යවතුන් වහන්ස, මගේ වේළුවන උයන හරිම ලස්සනයි, නිස්කලංකයි. මා විසින් ලෙහෙනුන්ගේ අභයභූමිය වූ මේ වේළුවනාරාමය භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට මහත් වූ ශ්‍රද්ධාවෙන් පූජා කරනවා. මේ වේළුවනාරාමේ සඟරුවනේ විවේකයටත් දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස සදහම් පණිවිඩය පැතිරවීමටත් මහා යහපත සදන තෝතැන්නක්ම වේවා. සම්බුද්ධ ශාසනය දිගු කාලයක් පවතීවා. භාග්‍යවතුන් වහන්ස, මේ ප්‍රථම ආරාම පූජාව ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා. මේ ලෙහෙනුන්ගේ අභයභූමිය වූ වේල්වනය බිම්බිසාර රජතුමා රන්කෙන්ගෙන් අත පැන්වත් කොට බුද්ධ ශාසනයට පූජා කළා. ලස්සන වන ලෑබක්. භාග්‍යවතුන් වහන්සේ අර විහාරයේ වැඩවසනව ඇති. බරණස ඉසිපතන මිගතායේදී උතුම් අරහත්වයට පත් අස්සජී මහරහතන් වහන්සේ සදහම් චාරිකාව නිමාකොට භාග්‍යවතුන් වහන්සේව බැහැදකීම පිණිස වේළුවනා රාමයට වැඩම කළා.